හරි දක්වන පරිපාලන සේවා සංගමයේ සමාජික මනුෂ්‍ය ගොඩනැගිලි සම්බන්ධ වෙනවා. අපි ප්‍රධාන කාරණා කීපයක් ගැන තමයි ඔබතුමා සමග සාකච්ඡා කරලා ඔබතුමාගේ සහාය ඉල්ලන්න හැදුවේ. මේ 21 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරද්දී ඒ සම්බන්ධයෙන් 21 වෙනි සංශෝධනයේට මේ කාරණා ඇතුළත් කරන්න මූලිකත්වය ගන්න කියලා රටේ අනාගතය වෙන්නේ. මේකෙදි මුලින්ම කියන්න ඕනේ අපි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ සම්බන්ධ කාරණාවලදී රටේ ප්‍රධාන ධූරය වන ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය පිළිබඳව මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. පරිපාලන සේවා සංගමයේ හැටියට අපි ඒකෙදි ප්‍රධාන වශයෙන්ම කියන්නේ ජනතා අභිලාෂයන් ඉටු කරන හැබැයි රටේ ස්ථාවරභාවය ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රධානීපත් වෙන්න ඕනේ කියලා වරින් වර අවුරුද්දකට දෙතුන් පාරක් මාරු වෙන්නේ නැති විදියට මොන තනතුරු වුණත් ජනාධිපති වුණත් අග්‍රාමාත්‍ය තනතුරු වුණත් ස්ථාපිත වෙන්න ඕනේ කියලා ස්ථාවර විදියට. අපි මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමාත්‍ය මණ්ඩලය ගැන. අපේ යෝජනාව තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර 25කට සීමා වුණොත් හොඳයි කියලා. ඒ හා සම්බන්ධයෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ධූර 25ක් ඇති කිරීම සුදුසුයි. ඊට අමතරව ව්‍යවස්ථාවෙන් දීලා තිබෙනවා නම් වෙනත් ඉඩකඩ රාජ්‍ය අමාත්‍ය ධූර හෝ වෙනත් අමාත්‍ය ධූර පත් කරන්න ඒවා ව්‍යවස්ථාවෙම ඉවත් කරන්න කියලා. ඒ අනුව මේ 25 50 කියන එකට සම්පූර්ණයෙන්ම අනුගත වෙන්න වෙනවා. කාටවත් අවශ්‍ය වෙලාවට වෙන වෙන දේවල් ඇතුල් කරන්න බැරි වෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශ 25 මොනවාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම උපලේඛනයක් හැටියට 25 නම් කරලා ඒවට අදාළ ආයතනත් ඒ 25 තුල එකතු කරන්න කියලා. එහෙම නැත්නම් වෙන්නේ ඒ අමාත්‍යවරයා හෝ වෙනත් කෙනෙක් වර්තමානයේ වෙන්නේ තමන්ට අවශ්‍ය වෙන තමන්ට වඩා වාසිදායක වෙන ආයතන තමන් ලබා ගැනීම සඳහා බල අරගලයක යෙදෙනවා. සමහර වෙලාවට බැංකු තුනක් තියෙනවා නම් අමාත්‍යාංශ තුනකට ව්‍යවස්ථාවටම උපලේඛනයක් හැටියට ඇතුල් කරන්න කියලා. මේ ආයතනයේ තිබිය යුත්තේ මෙන්න මේ අමාත්‍යාංශය යටතේ කියලා. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වෙන්න පුළුවන්, ඉන්ෂුරන්ස් ආයතන වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍජුවම මේවා සමග අයථා ගනුදෙනු කිරීම සඳහා පෙළඹෙන්න පුළුවන් වැඩි වාසිසහගත දේවල් කියලා ඒවා ඉල්ලන්න. ඒක තුල දේශපාලන අර්බුදයන් නිර්මාණය වෙන්නත් පුළුවන් ස්ථිර නොවීම තුල. මට මේ ආයතනෙ දෙන්න මේ ආයතනෙ දෙන්න කියලා. අපි දන්නවා ව්‍යවස්ථාවේ අමාත්‍යාංශ 25 තියෙනවා. ඊට අදාළ ආයතනත් එකතු කරලා තියෙනවා. මේ අමාත්‍යාංශයට පිළිගත්තු ක්‍රමවේදයක ගන්න. ඊට පස්සේ ඒක වෙනස් කරන්න කාටවත් බැරි වෙනවා. මේ ඉදිරිපත් කරන එක තමයි රාජ්‍ය සේවයේ ස්වාධීන බව ආරක්ෂා කරන්න ඕන වගන්ති 21 වෙනි සංශෝධනයට අනිවාර්යෙන් අතුල් කරන්න කියලා. ව්‍යවසායකත්ව ගොඩනගන මේ අරමුණ එක ඇති කරනවා. මොකද සමෘද්ධියෙන් සහ නිදහසක් වෙන්නේ නැහැ නේ. ඔකේ හැමදාම සමෘද්ධිය ගන්න එක කියලා සමෘද්ධිය ගන්නවා. අවුරුද්දකට හරි 5කට හරි 8කට හරි සමෘද්ධියෙන් අයින් කරන්න තරණක් ව්‍යවසායකත්වයක් ඇති කරලා ආහාරයේ කියන එක ඒකට සාසාව තීරණය කළා. අපි මේක එක ප්ලැට්ෆෝම් එකක් හදමු ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශයක් විදිහට කියලා. ආහාර කියන එක කුෂිකර්මාන්තයේ ක්‍රියාවලියක් හින්දා. ඒ කියන්නේ ඉඩම් ගන්න තැන ඉඳන් අපනයන වලට යනකම් ලොකු ක්‍රියාවලියක් රාජ්‍ය ආයතන ගොඩක් සම්බන්ධ වෙනවා. මේ සියලු රාජ්‍ය ආයතන වලට යුනියන් වලට ගොවි සංවිධාන වලට අපි කතා කරා. කතා කරලා එක ප්ලැට්ෆෝම් එකක් හදාගන්න පුළුවන් වුණාස 23 ඉඳන් 31 අද තමයි අන්තිම දවස. අපි සාර ශ්‍රී ලංකා කියලා වැඩපිළිවෙලක් කළා. මෙතනදී සර් කුෂිකර්මාන්තයේ තියෙන ප්‍රශ්න බිම ඉන්න ගොවි නැවිලා අපි ඒක කතා කරා. ඒ වගේම අදින් පස්සේ මේක ස්වේච්ඡාවෙන් කණ්ඩායම් ගෙනියන්න ඉදිරිපත් වෙලා තියෙනවා තරුණ පිරිස් සහ විවිධ කණ්ඩායම්. මේකෙදි අපි ඉස්සර රිපෝට් එක හදලා දෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපි එකතු වෙලා වැඩ කරන සංස්කෘතියක් රටේ නැති එක ලොකු ප්‍රශ්නයක්. විෂයන් බෙදලා ගිහින් තියෙනවා. ඒක එකක්. දෙවෙනි කාරණේ සර් සාම්ප්‍රදායික ඥානය ගැන අපි අහුම්කම් දෙන්නේ නැති එක. දැන් ඔය කුෂිකර්මාන්තයේට දැවැන්තව බිම වැඩ කරන ගොවීන් විසඳුම් තියනවා උන්ට. එතකොට ඇයි අපි අසාර්ථක වුණේ කියන කාරණේ ගැන තොරතුරු තියෙනවා. දැනට බිම ක්‍රියාත්මක වෙන අය සර්. එතකොට අපි මේ දවස් ටිකේම සාසයිකේ සියලුම කණ්ඩායම් අපේ දෙපාර්තමේන්තුවය ගොඩක් අය කරන දෙපාර්තමේන්තු එකතු වෙලා තියෙනවා සර්. ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුෂිකර්ම ඒ වගේ. මේකෙදී අපි බලන්නේ සර් අර දීර්ඝකාලීන ප්‍රතිපත්තියටත් මේකෙන් ඉන්පුට්ස් ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් විශේෂයෙන්ම කියන්න කාරණේ තමයි සර් රාජ්‍ය සේවය ගත්තාම බොහෝ වෙලාවට අපි අර මාකටිං පැත්ත නෙවෙයි කියන්නේ විෂයක් ජනගත කරන්නේ. දැන් සෝෂල් මීඩියා හරහා අපි ලක්ෂ 20ක් අපිට විශ්වාස කරගන්න බෑ මේ වෙනකොට ලක්ෂ 20ක් සම්බන්ධ වෙලා තියෙන පොදු මහ ජනතාව.
ඒ කියන්නේ මේ වැඩෙත් එක්ක රෝපණ ද්‍රව්‍ය හුවමාරු කරගන්න ඒ වගේ දේවල් අපි මේවා විශ්වාස කරන්නේ අපි බෙදෙන එකමනේ තියෙන්නේ අපි විසින් දෙන එකනේ. දැන් මේකදී ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව රෝපණ ද්‍රව්‍ය හුවමාරු කිරීමක් මේ සතියේදීත් කරනවා හොඳටමත් කරනවා. දැන් මම මෙතනට එන්නේ 2020 2020 ඔක්තෝබර් මාසේ. ඒ වෙනකොට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එකතු කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය ආක්ෂේප. ඊට පස්සේ කමල් මුණරත්න ලේකම්තුමාමයි හිටියේ. මාස 18ට දැන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හමුවලා තියෙන 6 වෙනි අමාත්‍යාංශය. එතකොට අපි අනේ දැන් රාජ්‍ය අමාත්‍යාංශයත් එක්කලානේ පහුගියදා රාජ්‍ය අමාත්‍යාංශය. ඔව්. ඒක තමයි ඔබතුමාලා දෙන උදාහරණය. අර ස්ථාවර 25ක්. අවශ්‍ය ස්ථාවර සබ්ජෙක්ට්ස් ඒක විවස්ථාවේ ඉන්න ඕනේ. වැදගත්. ඊළඟට මම ඔබටම අපි පුතේ දාලා තියෙන දැන් ස්පෝර්ට්ස් කියන සබ්ජෙක්ට්. ස්පෝර්ට්ස් කියන සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම පළාසභා විෂය. ඒකේ තියෙන්නේ පළාසභා ලේස්තුට ක්‍රීඩා කියලා දාලා තියෙනවා. ඒක වරහන් දාලා තියෙනවා ජාතික ක්‍රීඩා සංගම් හැරෙන්න. එතකොට ජාතික මට්ටමේ ක්‍රීඩා අමාත්‍යාංශයට කරන්න තියෙන්නේ අර ස්පෝර්ට්ස් ෆෙඩරේෂන් 70 ගානක් තියෙනවා. ඒ ටික සම්බන්ධීකරණය කරන එක විතරයි. එල්ලෙන් පහුගිය කාලේ ක්‍රීඩා අමාත්‍යාංශයේ කැබිනට් මිනිස්ටර්. හැබැයි රාජ්‍ය පරිපාලනයේ ස්වදේශ කටයුතු වැදගත්ම අවයවය. දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් දක්වා යන මේ අභ්‍යන්තර පරිපාලනයේ සම්පූර්ණයෙන්ම මෙහෙවන අමාත්‍යාංශය මේ වෙනකම් තිබුණේ රාජ්‍ය අමාත්‍යාංශය. අද මේ වගේ සාකච්ඡාවක් මම හිතන්නේ ඇති වෙයි කියලා මේ රටේ මේ වගේ බරපතල තත්ත්වයක් නිර්මාණය නොවුණා නම් බරපතල තත්ත්වය තුල ඛේදවාචකයන් රැසක් තිබෙනවා. ඒ ඛේදවාචකයන් මගහරවාගෙන අපි ඉදිරියට යා යුතුයි. මේ ඛේදවාචකයේ බරපතල අවස්ථාව අපේ රටට අපේ මාර්ග සිතීම නිවැරදි කර ගැනීමේ වැදගත් අවස්ථාවක් හැටියට මම දකිනවා. වෙනදට දේශපාලඥයින් රාජ්‍ය නිලධාරීන් අත තියන්නේ නැති මාතෘකා පිළිබඳව අපි කතා කරනවා. හැබැයි මේ මාතෘකා අත තියනවා පමණක් නෙවෙයි ඒවා තුළ යහපත් ප්‍රතිසංස්කරණ යහපත් වෙනස්කම් සිදුවිය යුතුයි කියන තැනට දේශපාලඥයත් රාජ්‍ය නිලධාරියත් සිවිල් පුරවැසියත් එතනට තල්ලු වෙලා තියෙනවා. මම හිතනවා මම මගෙන්ම පටන් ගත්තොත් හොඳයි මේ ඛේදවාචකය තුල මමත් වෙනස් වෙලා තියෙන්නේ. මීට පෙර මමත් අනුගමනය කරපු සම්ප්‍රදායික ක්‍රමවේදයක් තිබුණා. සම්ප්‍රදායික දේශපාලන ගමනක් තිබුණා. අඩු වැඩි වශයෙන් අපි යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරා. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් මම කැමතියි මගෙන් පටන් ගන්න. අපි ගියේ පරණ ගමනක්. නමුත් මා ඇතුළුව සමස්ත දේශපාලඥයින් සමස්ත රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් සමස්ත සිවිල් සමාජයේ පුරවැසියන් ප්‍රගතිශීලී ධනාත්මක වෙනසක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඇති කරගත යුතු අවස්ථාවක්. මේ අවස්ථාව තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. සමාජීය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. රටේ උත්තරීතර නීතියේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. දේශපාලනමය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. පැහැදිලිවම මම කියන්න කැමතියි මේ ඛේදවාචකයට මුල පිරෙන්නේ කෙටිකාලීන ප්‍රතිලාභ දිහා බලලා දේශපාලන සැලසුම් නිර්මාණය වේ. අපි දකිනවා රුපියල් බිලියන 600ක බදු සහන ලබා දීම තුළ රටේ මූල්‍ය කළමනාකරණය කඩා වැටීම තුළ ජාතික ආදායම
11ක් 12ක් මට්ටමේ ඉඳලා 8ට අඩුවීම තුළ Moody's Fitch Standard and Poor ශ්‍රේණිගත කිරීම ආයතන වලින් අපේ ශ්‍රේණිය 15 වැටීම තුළ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ගිහිල්ලා අපිට රීෆයිනෑන්සිං ලෝන් එකක් ගන්න බැරීම තුළ එක්ස්පෝර්ට් ලෙඩ් සංවර්ධන රටාව ශක්තිමත් නොවීම තුළ අපි මහා ඛේදවාචකයක සිටිනවා. ඇත්ත වශයෙන්ම තනි පුද්ගල සුළු කණ්ඩායම් බලකේන්ද්‍රීය දේශපාලන ව්‍යවස්ථාමය ක්‍රමවේදයක් තුළ තමයි ප්‍රධාන වශයෙන් අපි මේ තත්ත්වයට වැටුනේ. ප්‍රශස්ත ප්‍රබුද්ධ සාකච්ඡාමය ප්‍රතිපත්ති සම්පාදන වැඩපිළිවෙලක් ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක වුණා නම් තනි පුද්ගලයෙක් හෝ ඒ පුද්ගලයෙක් වටා සිටින කණ්ඩායමක් තුළ බල කේන්ද්‍රයක් පවර් සෙන්ටර් එකක් නිර්මාණය නොවුණා නම් සාකච්ඡාමය වශයෙන් ජාතික නායකත්වයට යම් කිසි එකඟතාවයක් තුළ කන්සෙන්සස් එකක් තුළ යම් කිසි කෝපරේෂන් එකක් තුළ යම් කිසි අවබෝධතාවයක් තුළ ඉදිරියට යන්නට සිදු වුණා නම් මං හිතන්නේ මේ අපේ මූණ දෙන මහා ජාතික ඛේදවාචකයේ නිර්මාණය වෙයි කියලා. එම නිසා අපි තරයේ විශ්වාස කරනවා තනි පුද්ගල බලකේන්ද්‍රීය ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදු වෙන්නට ඕන. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම තුළ විධායක අගමැතිවරයෙකුත් බිහි නොවිය යුතුමයි. සංවරණ සහ තුලන checks and balances ක්‍රමවේදයක් තුළ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙනදට ක්‍රියාත්මක නොවුණු සාමූහික වගකීමක් තුළ අපිට යන්න තිබෙනවා බොහොම තීරණාත්මක ගමනක්. අපේ ඒක පුද්ගල ආදායම ශීඝ්‍ර ලෙස පහළ වැටිලා. මධ්‍ය ආදායම් රටක් හැටියට හැඳින්වුණු අපේ රට අද අඩු මධ්‍ය ආදායම් රටක් බවට ඩවුන්ග්‍රේඩ් වෙලා පහළ වැටිලා. විවිධ ආර්ථික විශ්ලේෂකයින් කියනවා අවුරුදු ගණනාවක් යයි කියලා 2019 හිටපු තත්ත්වයට එන්න. එසේනම් මේක අවස්ථාවක් කරගෙන අපිට සිද්ධ වෙනවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දැවැන්ත ප්‍රතිසංස්කරණ වලට යන්න. These have to be transformative change. පරිවර්තනාත්මක වෙනස්කම් සිදු වෙන්නට ඕන. එසේ නොමැතිව රබුතුමන්ලත් අදහස් කරපු ආකාරයට පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන සමහරෙකුට කියන්න පුළුවන් මට ජනාධිපති වෙන්න ලේසි ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමේ තියෙන්න ඕන. තවත් කෙනෙකුට කියන්න පුළුවන් මේ ජීවිත කාලයටම ජනාධිපති වෙන්න බැහැ මට පුළුවන් අගමැතිවරයෙක් වෙලා කොහොම හරි බහුතරයක් අටවා ගන්න ඒ නිසා විධායක අගමැති ක්‍රමයක් තියෙන්නට ඕනේ. එහෙම ව්‍යවස්ථා සංශෝධන වලට අපි එකඟ නැත. ඒවා විද්‍යාත්මක නෙවෙයි ඒවා පුද්ගල කේන්ද්‍රීය යෝජනා. සිදු විය යුත්තේ තද බල ලෙස සංවරණ සහ තුලන වැඩසටහනක් අත්‍යවශ්‍යමයි. පුද්ගලයා කවුරු වුණත් පුද්ගලයාගේ වාසගම කුමක් වුණත් පුද්ගලයා මොන දේශපාලන පසුබිමක් වුණත් දැඩි සංවරණ සහ තුලන වැඩසටහනක් අත්‍යවශ්‍යමයි. විශේෂයෙන්ම මේ පහුගිය කාලවකවානුවේ ඔබතුමන්ලාම ලැබපු අත්දැකීම් තුළ මං හිතන්නේ ඒවා විග්‍රහ කරන්නට අවශ්‍ය නැහැ මේ වෙලාවේ. අපේ රට බරපතල තත්වයකට නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි මේ නිර්මාණය වුණු බරපතල තත්වයක් තුළ අද ඔබතුමන්ලාටත් හයියක් තියෙනවා යම් මාධ්‍යයක් ඉදිරියේ ඇවිල්ලා දේශපාලඥයෝ එක්ක විපක්ෂයක් එක්ක කතා කරන්න. මේ සාකච්ඡාවත් බොහොම වැදගත් තීරණාත්මක සාකච්ඡාවක්. මේ සාකච්ඡාව මීට වසර කිහිපයකට පෙර සිදු වුණා නම්
පරිපාලන සේවා සංගමය රාජ්‍ය විරෝධී දේශද්‍රෝහී පක්ෂග්‍රාහී කණ්ඩායමක් බවට හංවඩු ගැහෙනවා. එතකොට රට කොච්චර වෙනස් වෙලාද කිව්වොත් අද ඔබතුමන්ලාට රාජ්‍ය නිලධාරී මහත්මීට බියෙන් සැකෙන් තොරව යම් මාධ්‍යයක් ඉදිරියකට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කිරීමේ නිදහස නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි මම කියනවා මේ අපිට නිර්මාණය වෙලා තියෙන කවුළුව, ඒ කියන්නේ window of opportunity එක වැඩි කාලයක් තියෙන්නේ නැහැ. යම් විදිහකින් අපි ප්‍රාර්ථනා කරනවා ඛේද වාචකය සෞභාග්‍යයට පරිවර්තනය වෙයි කියලා. හැබැයි ඒ සෞභාග්‍යයක් තුළ මේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එන හැම යෝජනාවම කුණු බක්කියට යයි. එම නිසා මේ තියෙන කවුළුව මේක ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවන ප්‍රශස්ත රාජ්‍ය සේවාවක්, ප්‍රශස්ත දේශපාලන සේවාවක්. මොකද අපි ඉන්නේ දේශපාලන සේවාව සපයන්න. මේ අපිත් වෙනස් වෙන්නට ඕන. අපිත් මේ අලුත් පරිසරයට හැඩ ගැහෙන්නට ඕන. ඒ නිසා තමයි තමුන්නාන්සලා යම් යම් යෝජනා කරනකොට මට මතක් වුණේ, මට මූණට හිනාවකුත් ආවා. මොකද අපි හිටියේ වෙනත් තැනක. අපි හිටියේ එතන නෙවෙයි. අපි හිටියේ වෙනස් වූ තත්ත්වයක. නමුත් අද වෙන විට දේශපාලඥයාගේ ඉඳලා රාජ්‍ය නිලධාරියාගේ ඉඳලා මේ රටේ සිවිල් පුරවැසියා කවදාවත් නොසිතූ ආකාරයේ වැදගත් ප්‍රගතිශීලී ප්‍රශස්ත යෝජනා රට වෙනුවෙන් ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි මේ කරන ප්‍රතිසංස්කරණ අහවල් පාර්ශවයේ සතුටු කරන්න, අහවල් පාර්ශවයේ කොන් කරන්න එහෙම කරලා හරියන්නේ. ඒක අවිධිමත් ප්‍රතිසංස්කරණයක්. අපිට අවශ්‍යයි විධිමත් ප්‍රතිසංස්කරණයක්. මදක් හිතලා බලන්න මේ වලේ අපි වැටුනේ තනි පුද්ගල හෝ සීමිත කණ්ඩායමක් තීන්දුව తీරන ගැනීම තුළ. එසේනම් අනාගත ජනාධිපතිවරයා හෝ වේවා, අනාගත අගමැතිවරයා හෝ වේවා, ඒ අයට ඉඩ ප්‍රස්තාවක් සැලසෙන්නට හොඳ නැහැ. කවුරු ඒ තනතුරට ගියත්, කුමන පක්ෂයක වුවත් තමන්ට රිසිසේ රට වෙනුවෙන් තනි තීන්දුව, එහෙමත් නැත්නම් සීමිත ප්‍රමාණයක් එක්ක වෙලා තීන්දුව తీරන ගැනීම ඊට ප්‍රස්තාව කාටවත් හිමි විය යුතු නැහැ. අපි පරිණත භාවයෙන් ඉහළ යන ප්‍රජාතන්ත්‍රවාදී රටක්. We are a maturing democracy. Mature democracy එක පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි දැනගන්නට ඕන යල් පැන ගිය ක්‍රමවේදයන් වෙනස් කරලා establishing consensus. ඒ කියන්නේ එකඟතාවයන් වලට එළඹීමේ ප්‍රශස්ත ගුණාංගය, අවබෝධතාවය නැති කර ගැනීම. coalition building කියන්නේ මේ අර විශ්ව සම්මත කරගන්නට එක් පුද්ගලින්ව ඔලු ගෙඩි බා ගැනීම නෙවෙයි. මතය කේන්ද්‍ර කරගත්, ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගත් ඒක රාශී කර ගැනීම. ප්‍රතිපත්ති මත මං හිතන්නේ අපේ රටේ දැවැන්ත ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතුයි. ඒකීය රට වෙනස් වෙන්නේ නැහැ. ඒකීය රටක් තුළ සියලුම ජන කොට්ටාස ඒක රාශී කරගෙන අත්නෝමතික විධායක බලතලයන් ජනාධිපතිටවත් අගමැතිටවත් ලබා දෙන්නේ නැතුව සංවරණ සහ තුලන වැඩසටහනක් තුළ අපිට මේ ගමන යන්න පුළුවන්. එතනදී දැන් සමහරෙක් කියනවා ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට රෙෆරන්ඩම් එකක් ඕනේ කියලා. හරි, ඒක ගැටලුවක් නැහැ. අපිට රෙෆරන්ඩම් එක තියන්න පුළුවන් ඉදිරියේදී යම් තත්ත්වයක් තුළ, යම් මිනිස්සුන්ට ඔරොත්තු දෙන තත්ත්වයක් තුළ මහමැතිවරණයකට යනකොට ඒ රෙෆරන්ඩම් එකක් තියන්න පුළුවන්. හැබැයි ඇයි විධායක ජනාධිපති ක්‍රමයට අවශ්‍ය 3/2 150 දැන් දීලා තියන්න බැරි? තමන්ගේ අරමුණ පෙන්නනවා. You are showing your intention. එතන පෙන්නනවා good faith. එතන පෙන්නනවා තමන්ගේ නිර්ව්‍යාජ භාවය, තමන්ගේ පිරිසිදු භාවය. එතකොට 150 කඩුල්ල පැන්න හරි ඉතින් රෙෆරන්ඩම් එක අපි තියමු මහමැතිවරණයක් තියෙන අවස්ථාවේ. ඒක මාස කීයද කියන එක අපිට තීන්දුව කරන්න පුළුවන්. ඒ සියලු පක්ෂ වලට ඒක රාශි වෙනවා.
හැබැයි විධායක ජනාධිපති ක්‍රමය දෙවනුව අවහොසි කරමු. ඉස්සෙල්ලා අපි අපිට සරිලන 19ක් නිර්මාණය කරමු. තිබුණු 19 නෙමෙයි. Tamanට සරිලන 19ක්. 20 අයින් කරමු. එහෙම කියලාද බලන්නකෝ. අද මාධ්‍යවල හදලා තියෙනනේ කතාවක්. මේ අපි 21ට විරුද්ධයි කියලා. සම්පූර්ණ වැරදි කතාවක්. අපි විරුද්ධයි දියාරු වෙච්ච 21කට. මතක තියාගන්න 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉස්සෙල්ලාම ඉදිරිපත් කරේ අපි. ඒක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. විධායක අගමැතිවරයෙක් බිහිනවන සංවරණ සහ තුලන ඇති කරනවා. 19 ගේනවා 20 ඉවත් කරනවා. අර කවුන්සිල් ඔෆ් ස්ටේට් එක. ඒ වගේ මම ඔබතුමාලට කියන්න කැමතියි මේ අපේ ප්‍රයිවට් මෙම්බර්ස් බිල් එක මේක ඉදිරිපත් කරේ අපේ ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා. මොකද විපක්ෂ නායකයටවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයටත් ස්ථාවර නියෝග අනුව ඒවා ඉදිරිපත් කරන්න බෑ. ඉතින් අපේ මහලේකම්තුමා ඉදිරිපත් කරේ. ඔබතුමාලා දන්නවද? ජාතික ආරක්ෂක කවුන්සිලෙත් අපේ මේ සංශෝධනයේ තිබෙනවා. දැන් ලෝකයේ අනෙකුත් රටවල් වල බ්‍රිටන් වල තියෙනවා කෝබ්‍රා කමිටි කියලා. කෝබ්‍රා කමිටි එක තමයි නැෂනල් සිකියුරිටි කමිටි එක. පාර්ලිමේන්තු අනපනත් වලින් සම්මත වුණු දෙයක්. එතකොට නැෂනල් සිකියුරිටි කවුන්සිල් එක තියෙනවා US වල. ඒකත් සෙනට් එකයි කොංග්‍රස් එකයි අනුමත කරපු පනතක් යටතේ තියෙන්නේ. අපේ රටේ මොකද තියෙන නැෂනල් සිකියුරිටි කවුන්සිල් එක? රටේ කවුද ජනාධිපතිවරයා? එයාට හිතුමතේට ඕන කට්ටිය කැඳවන්න පුළුවන්. Taman අකමැති නම් කැඳවන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකක් තියෙනවා. ඒකෙත් අපි වෙනස් කරලා තියෙනවා. ඒ නිසා මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ප්‍රතිසංස්කරණ වහවහ සිදුවිය යුතුයි. ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තිබෙන කාලරාමය සහ ඒ කවුළුව සීමා සහිතයි. මේකට තියෙන එන්තූසියාසම් එක, මේකට තියෙන කැමැත්ත, ජන කැමැත්ත, නිලධාරී කැමැත්ත, දේශපාලන කැමැත්ත තියෙන සීමා සහිත කාලවකවානු. ඉතින් රට වෙනුවෙන් අපි දෙයක් කරනවා නම් දියාරු වෙච්ච යල් පැන ගිය මේ රටේ ලක්ෂ 220ක් රවට්ටන මංමුලා කරන අන්දවන ප්‍රෝඩාකාරී වෙනස්කම් වලට යන්නේ නැතුව අපි lock stock and barrel එක පාරටම මේ දේට දකුණු පාය පෙරට තබලා වැඩේ ආරම්භ කරන්නට ඕන. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දැන් කියන්න 225ටම 150 පෙන්වන්න කියලා. 150 දෙන්නයි කියලා. එහෙම දීලා ඉදිරියේදී බිහි වෙන කිසිම ජනාධිපතිවරයෙකුට අගමැතිවරයෙකුට තනි තීන්දුව අත්නෝමතික තීන්දුව ගන්නට බැරි වෙන තත්වයට අපි මේකපත් කරන්නට ඕන. ඒක තමයි අපි විශ්වාස කරන 21. ඉතින් මේක රටේ ජනතාව අවබෝධ කරගන්නට ඕන. රට රකින්න ජනතාව සුරකින්න ප්‍රශස්ත පරිවර්තනාත්මක 21ක් තියෙනවා. තවත් 21ක් තියෙනවා යල් පැන ගිය එක පුද්ගලයෙක්ගේ බලය කපලා තවත් පුද්ගලයෙක් විතරක් විධායකයක් හැටියට බල කේන්ද්‍රයක් බවට නිර්මාණය කරන ඒ නිර්මාණය වෙන පුද්ගලයාටත් කිසිම කොන්දේසි මොනවාක්වත් නැති දැන් අද තියෙනවා ලොකු විකෘතියක්. අද රටේ අගමැති තනතුරට පත් වෙලා තියෙනවා ඡන්දයකින් එන්න බැරි පුද්ගලයෙක් දිස්ත්‍රික් මට්ටමේ. අපි ඒකත් බලන්න ඕන. එතනත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ශක්තිමත් වෙලා තියෙනවද උල්ලංඝනය වෙලා තියෙනවද? දැන් 2019 2020 හරි ජනමතය පාර්ලිමේන්තුවේ නියෝජනය වුණා. 69 ලක්ෂය ජනාධිපතිවරණේ 68 ලක්ෂය මහමැතිවරණ. ඒක ජනතාවගේ මතය. අපි ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි ජනමතය. ඊට පස්සේ මොකක්ද උනේ? ඔලුගෙඩි සෙල්ලමකින් 20ක් අනුමත කරගත්තා. හැබැයි අද දවස වෙනකොට පාර්ලිමේන්තු නියෝජනය විකෘතියක්. අද රටේ ජනමතය නෙවෙයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඉතින් ඕක විසඳන්න එකම ක්‍රමය තමයි වරමක්. ඒක අපි තීන්දුව කරන්නට ඕන මිනිසුන්ට තෙල් ටිකවත් නැති වෙලාවක, විදුලියවත් නැති වෙලාවක, ජීවත් වෙන්නට අවශ්‍ය ආහාර පාන නැති වෙලාවක වරමක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි වරම තමයි විසඳුම. අපි එතනට යන්නේ කොහොමද කියන එක ගැන
අපිට මානුෂීය පැත්තෙන් හිතලා බලලා තීන්දුව తీරන ගන්න පුළුවන්. නමුත් අද මොකද්ද මේ වෙලා තියෙන විකෘතිය? අද 2019 2020 නිර්මාණය වුණ බල කේන්ද්‍රීයත්වයේ තුල ඒ කට්ටියම රීසයිකල් වෙලා දැන් එනවා රට හදන්න. ඉතින් මෙතන තියෙන මහා බරපතල විකෘතියක්. හැබැයි මේ අවස්ථාව අපි පාවිච්චි කරගන්නට ඕන බොහොම සැදැහැවත් මනසකින් බොහොම ඍජු ප්‍රතිපත්තියක් තුළ අපිට පුළුවන් නම් මේ හැමෝටම එක්කහු වෙලා මේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ටික සිදුවිය යුතුමයි. පාර්ලිමේන්තු ක්‍රමවේදයකට ප්‍රවේශ වුණයි කියලා මහ බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව නැති වෙලා තියෙනවා. ජාතික ආරක්ෂාව ගැන අපිට කැක්කුමක් නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරනවද ජාතික ආරක්ෂක කවුන්සිලයට නීතිමය ශක්තියක් ලබා දෙන්න. ඒ නිසා මේ එක එක වෙලාවට එක එක ගෝණි බිල්ලෝ නිර්මාණය කරනවා. එක එක බිල්ලෝ නිර්මාණය කරනවා. නමුත් අද වෙන විට අපේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මම ප්‍රශංසා කරනවා අපේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට ඔබතුමන්ලාගේම අදහසක් නිර්මාණයක් අනුව බොහෝම වැදගත් යෝජනාවලි රසක් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම ඒ වගේම 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු නොවන ස්වාධීන රාජ්‍ය සේවාවක් ස්ථාපනය කිරීමේ යෝජනා අදහස් ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්ති වශයෙන් මම නම් මේව කොටම එකගයි. යම් යම් දේවල් වල පරස්පරයන් තියෙනවා අපිට ඒවා කතා බහ කරගෙන වෙනස් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒව ගැන මම ඔබතුමන්ලාට අදහසුත් ඉදිරිපත් කරා. මම හිතන්නේ ඇත්ත වශයෙන්ම පුංචි අඩු වැඩියක් ඇරුණකොට ප්‍රතිපත්තිමය වශයෙන් මම එකගයි. අපි එකගයි. අපිට ඒකගත්වයේ පළ කරන්න පුළුවන්. ඒ වගේම අපිත් යම් කිසි සංශෝධන වගේක් ඔබතුමන්ලාට වාචිකව ඉදිරිපත් කරා. ඒව ගැන කාරුණිකව හිතලා බලන්න, සාකච්ඡා කරන්න, සලකලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම දුටුවා ඔබතුමන්ලා නියෝජනය කරන අපේ ලේකම්තුමෙක් මම හිතන්නේ හෝම් ෆෙයාර්ස් මිනිස්ට්‍රි එකේ සුදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා මම ඇත්තටම බොහොම ප්‍රශංසනීය ලෙස කියන්නට ඕන එතුමාගෙන් ඉස්මතු වුණා අපේ රටේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ හැකියාව, දක්ෂතාවය, චින්තනය ඒ ඊ타මත්ම සංවේදී අදහස් බොහොම තිත්ත ඇත්ත කතා කරා. මමත් හරි ආසයි තිත්ත ඇත්ත කතාවට. මමත් කැමතියි එතුමාගේ ඒ යෝජනා එතුමා කතා කරේ ආමන්ත්‍රණය කරේ පරිපාලන සේවයට. මම කැමතියි ඒක පරිවර්තනය කරන්න දේශපාලන ශාස්ත්‍රයට. ඒක අපිටත් හොඳ පාඩමක්. ඒ නිසා එතුමාටත් මම සුබ පතනවා. බොහොම මූවිං ස්පීච් එකක්. මූවිං වගේම there was a lot of substance. ඒකේ ලොකු හරයක් තිබුණා. ඒ හරයත් අපි ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ මූලිකත්වයෙන් මේ රට තුල ආහාර සුරක්ෂිත භාවය තහවුරු කිරීම උදෙසා සාර ශ්‍රී ලංකා වැඩසටහන බිහිවීම බොහොම වැදගත්. මොකද මමත් ඇත්තටම මේ කතාවට වැඩිය ක්‍රියාවට කැමති දේශපාලඥයෙක්. මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සමගි ජන බලවේගෙත් සමගි ජන සන්ධානෙත් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. සහයෝගය ලබා දෙනවා පමණක් නෙවෙයි මේකට සක්‍රීය දායක වෙනවා. මොකද කවුරු මොනවා කතා කරත් මේක මහ පොළොවේ යන්න ඕන. මං හිතනවා හුවමාරු වලින්ම පමණක් මේක ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. යම් යම් තැන්වල ඌනතාවයන් තියෙන තැන්වලට අතිරික්ත තැන්වලින් ඒවා ගන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් ඩිමාන්ඩ් එකකුත් තියෙනවා, ඉල්ලුමකුත් තියෙනවා, සැපයීමකුත් තියෙනවා. මම හිතන්නේ ඕකෙන්ම පමණක් ඉල්ලුමට සැපයීම ලබා දෙන්නට බැරි වෙයි. විශේෂයෙන්ම බීජ වර්ග එහෙමත් නැත්නම් පැල තවන් වලින් පැල ලබා ගැනීමේ ඒ වගේ කාර්යයන් බොහොමයක් සිද්ධ වෙයි. සිද්ධ වන්නට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මූල්‍ය දායකත්වයක් අවශ්‍යයි. අපිත් මේ වැඩසටහන අපේ කෘෂිකාර්මික වැඩසටහනක් හැටියට ප්‍රායෝගිකව ආහාර සුරක්ෂිත භාවය වැඩසටහන අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට සැලසුම් කරනවා. ඒක මේ සාර ශ්‍රී ලංකා එකේ ඩුප්ලිකේට් එකක් නෙවෙයි.
සාර ශ්‍රී ලංකා එකත් එක්ක බද්ධව යන වැඩසටහනක් බවට පත් කරන්නට අපි සූදානම්.